අයිබෝවන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වන ශ්‍රේණියේ 6 වන ඒකකය වන ගනුදෙනු වල ද්විත්ව බලපෑම. අපි මේ වෙනකොටත් දන්නවා ව්‍යාපාරයක දෛනිකව ගනුදෙනු රාශියක් සිදු වෙනවා. මේ ගනුදෙනු වල ප්‍රතිඵලයක් විදිහට ව්‍යාපාරයේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් හා වියදම් වල අගයන් වෙනස් වෙනවා. මේ වෙනස් වීම ගනුදෙනුවක ද්විත්ව බලපෑම විදිහට අපි ගිණුම්කරණයේදී හඳුනා ගන්නවා. අපි දැන් ගනුදෙනු කිහිපයක් අරගෙන බලමු මේ ගනුදෙනු වල ද්විත්ව බලපෑම සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක. පළවෙනි ගනුදෙනුව තමයි ප්‍රාග්ධනය වශයෙන් මුදල් ව්‍යාපාරයට යෙදවීම. ප්‍රාග්ධනය වශයෙන් මුදල් ව්‍යාපාරයට යෙදවීමේදී ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා, ඒ වගේම හිමිකම වැඩි වෙනවා. ඊළඟ ගනුදෙනුව තමයි ප්‍රාග්ධනය වශයෙන් ලීබඩු ව්‍යාපාරයට යෙදවීම. මේ ගනුදෙනුවේ ද්විත්ව බලපෑම තමයි ව්‍යාපාරයේ ලීබඩු කියන වත්කම වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා. තුන්වෙනි ගනුදෙනුව තමයි ව්‍යාපාරයට බැංකු ණය ලබා ගැනීම. මේ ගනුදෙනුවේ ද්විත්ව බලපෑම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා, බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. ඊළඟ ගනුදෙනුව තමයි ව්‍යාපාරයට ලීබඩු මිලට ගැනීම. මේ ගනුදෙනුවේ ද්විත්ව බලපෑම ව්‍යාපාරයේ ලීබඩු කියන වත්කම වැඩි වෙනවා, මුදල් කියන වත්කම අඩු වෙනවා. මේ විදිහට ව්‍යාපාරයක සිදුවන සෑම ගනුදෙනුවකම අපට හඳුනා ගන්න පුළුවන් ද්විත්ව ස්වරූපයක්. මෙන්න මේ ද්විත්ව ස්වරූපය අවබෝධ කරගෙන ගනුදෙනු ගිණුම්වල සටහන් කිරීම අපි කියනවා ද්විත්ව සටහන් ක්‍රමය කියලා. මේ ද්විත්ව සටහන් ක්‍රමයේදී ගනුදෙනුවක ද්විත්ව බලපෑම සටහන් කරන විට එකම වටිනාකම වෙන වෙනම ගිණුම් දෙකක සටහන් කිරීමක් සිදු වෙනවා. එනත එකම ගනුදෙනුවක ද්විත්ව බලපෑම වෙන වෙනම ගිණුම් දෙකක සටහන් කිරීමක් සිදු වෙනවා. ඒතර මේ ද්විත්ව බලපෑමේ එක් ස්වරූපයක් හර යනුවෙන් එක් ස්ථානයකත් නැත්නම් එක් ගිණුමකත් බැර යනුවෙන් තවත් ගිණුමකත් වශයෙන් අපි ගිණුම් දෙකක සටහන් කරනවා. මේ විදිහට ගනුදෙනුවක ද්විත්ව බලපෑම පෙන්눔 කිරීම සඳහා එකම වටිනාකම හරහා බැර වශයෙන් සටහන් නැතිවන පරිදි ගිණුම් තැබීමේ ක්‍රමයට අපි කියනවා ද්විත්ව සටහන් ක්‍රමය කියලා. දැන් අපි බලමු ගිණුම කියන්නේ මොකක්ද කියලා. අපි මේ වෙනකොටත් දන්නවා කාලච්ඡේදයක් තුල වත්කමක හිමිකමක වගකීමක හෝ ආදායමක හෝ වියදමක සිදුවන වෙනස් වීම, එහෙම නැත්නම් අඩුවීම හෝ වැඩිවීම වාර්තා කරනු ලබන පොදුවේ පිළිගත් ආකෘතිය අපි කියනවා ගිණුමක් කියලා. මම නැවත මතක් කළොත් කාලච්ඡේදයක් තුල වත්කමක හිමිකමක වගකීමක ආදායමක හෝ වියදමක සිදුවන වෙනස් වීම, එහෙම නැත්නම් අඩුවීම හෝ වැඩිවීම වාර්තා කරනු ලබන පොදුවේ පිළිගත් ආකෘතිය අපි කියනවා ගිණුමක් කියලා. මේක සාමාන්‍ය ඉංග්‍රීසි හොඩියේ T අකුරට සමානයි. ඔබට දැන් තිරයේ දිස්වනු ඇති ගිණුමේ හර පැත්තේ දිනය, විස්තරය, සංගල පිටුව, වටිනාකම, ඒ වගේම ගිණුමේ බැර පැත්තේ දිනය, විස්තරය, සංගල පිටුව, වටිනාකම දකින්න පුළුවන්.
මීළඟට අපි බලමු මේ ගිණුමක කොහොමද ගනුදෙනුවක් සටහන් කරන්නේ කියලා. අංක 1 සහ අංක 2 අංක 1 සහ අංක 5 ගනුදෙනුව සිදු වූ දිනය සඳහන් කරන ස්ථානයේ තියෙන්නේ. අංක 1 සහ අංක 5 යන ස්ථානවල ගනුදෙනුව සිදු වූ දිනය. අංක 2 සහ අංක 6 අංක 2 සහ අංක 6 ද්විත්ව සටහනේ අනිත් සටහන තිබූ ගිණුමේ නම. අපි දන්නවා එකම ගනුදෙනුව ගිණුම් දෙකක සටහන් වෙනවා. එතකොට මේ 2 සහ 6 යන ස්ථානවල සටහන් කරන්නේ ද්විත්ව සටහනේ අනෙක් සටහන තිබූ ගිණුමේ නම. මෙහිදී ගිණුමක හරපැත්තේ ඇති විස්තරයේ එමෙත ගිණුමක හරපැත්තේ ඇති විස්තරයේ තීරුවේ සාමාන්‍යයෙන් අපි ලියන්නේ අදාළ වටිනාකම බැර කරපු ගිණුමේ නම. ඒ වගේම තමයි ගිණුමක බැර පැත්තේ විස්තරයේ තීරුවේ ලියන්නේ අදාළ වටිනාකම හර කරපු ගිණුමේ නම. ඊළඟට අංක 3 සහ අංක 7 ගනුදෙනුවේ අනෙක් සටහන දැක්වෙන ගිණුම ඇතුළත් වන ලෙජරය නැමැති පොතෙහි ඇති පිටු අංකය. අපි ඒකට කියනවා සංගල පිටු අංකය කියලා. අංක 4 සහ අංක 8 යන ස්ථානවල අපි සටහන් කරන්නේ ගනුදෙනුවේ වටිනාකම. ඊළඟට අපි බලමු ගිණුම් වර්ග. අපි මේ වෙනකොටත් දන්නවා ව්‍යාපාර ගනුදෙනු නිසා වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම් ජනිත වන බව. ගනුදෙනු නිසා මේ අයිටම වල සිදුවන වෙනස් වීම වාර්තා කිරීමට අපි ගිණුම් යොදා ගන්නවා. එමන ඔබට පැහැදිලි මේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් යන අයිටමයන්ගේ වෙනස් වීම වාර්තා කරන තමයි ගිණුම් කරණයේදී අපි ගිණුම් යොදාගන්නේ. මේ සියලුම ගිණුම් අපි වර්ග 5ක් යටතේ හඳුනා ගන්නවා. මේ ගිණුම් තමයි වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් ගිණුම් සහ වියදම් ගිණුම්. අපි මේ වෙනකොටත් දන්නවා කලින් සාකච්ඡා කළ මාතෘකාවලදී මොනවද වත්කම් කියන්නේ, මොනවද වගකීම් කියන්නේ, මොනවද හිමිකම් යටතට වැටෙන්නේ, මොනවද ආදායම් හා වියදම් යටතට වැටෙන්නේ කියන එක. නමුත් මම තවදුරටත් ඔබට පැහැදිලි කර ගැනීම සඳහා මෙම කොටසේදීත් ඔබට ඉදිරිපත් කරනවා ගිණුම් වර්ගවලට අදාළව නිදසුන්. අපි මුලින්ම බලමු වත්කම් ගිණුම් මොනවද කියලා. වත්කම් ගිණුම් ගණයට වැටෙන අපට නිරන්තරයෙන් හමු වන ගිණුම් වර්ග කිහිපයක් මම ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඉඩම් ගිණුම, ගොඩනැගිලි ගිණුම, මෝටර් රථ ගිණුම, ලීබඩු ගිණුම, ණයගැති ගිණුම සහ මුදල් ගිණුම. ඊට අපි බලමු වගකීම් ගිණුම් වලට උදාහරණ. වගකීම් ගිණුම් වලට උදාහරණ තමයි බැංකු ණය ගිණුම, ණය හිමි ගිණුම, ගෙවිය යුතු සේවක වේතන ගිණුම, ගෙවිය යුතු දුරකථන ගාස්තු ගිණුම, ගෙවිය යුතු වරිපණම් බදු ගිණුම ආදිය. ඊළඟට හිමිකම් ගිණුම් වලට උදාහරණ ප්‍රාග්ධන ගිණුම, ගැනිලි ගිණුම. ඔබ විසින් මතක තබා ගත යුතුයි ගැනිලි ගිණුම වියදම් ගිණුමක් ලෙස සැලකීම නොකළ යුතුයි. ගැනිලි ගිණුම අයිති වෙන්නේ හිමිකම් ගිණුම් වර්ගය යටතට. ඊළඟට අපි බලමු ආදායම් ගිණුම්. විකුණුම් ගිණුම, කුලී ආදායම් ගිණුම, පොලී ආදායම් ගිණුම, කොමිස් ආදායම් ගිණුම, ආයෝජන ආදායම් ගිණුම මේවා ගන්න පුළුවන් ආදායම් ගිණුම් ගණයට. ඊළඟට අපි බලමු වියදම් ගිණුම්. සේවක වේතන ගිණුම,
විදුලි ගාස්තු ගිණුම, වරිපණම්බදු ගිණුම, ප්‍රචාරණ ගිණුම, ණය පොලී ගිණුම, දුරකථන ගාස්තු ගිණුම, රක්ෂණ ගාස්තු ගිණුම ආදී අපට ගන්න පුළුවන් වියදම් ගිණුම් විදිහට. අපි මීළඟට සාකච්ඡා කරමු ගනුදෙනු ගිණුම් වල සටහන් කරන්නේ කොහොමද කියලා. අපි මේ වෙනකොටත් දන්නවා ගිණුම් වල සටහන් කරන්නේ වත්කමක, වගකීමක, හිමිකමක, ආදායමක හෝ වියදමක වැඩිවීම හෝ අඩුවීම බව. සමහර ගිණුම් වල වැඩිවීම පෙන්눔 කිරීම සඳහා අපි හර කරනවා. ඒ වගේම සමහර ගිණුම් වල අඩුවීම පෙන්눔 කිරීම සඳහා හර කරනවා. ඒ වගේම තමයි සමහර ගිණුම් වල වැඩිවීම පෙන්눔 කිරීම සඳහා බැර කරනවා. ඒ වගේම සමහර ගිණුම් වල අඩුවීම පෙන්눔 කිරීම සඳහා බැර කරනවා. අපට මේ අනුව වැඩිවීම හෝ අඩුවීම පෙන්눔 කිරීම සඳහා හර හෝ බැර කරන්නේ කොහොමද කියලා ගැටලුවක් එනවා. සමහර ගිණුම් වල වැඩිවීම පෙන්눔 කිරීමට හර කරනවලු, සමහර ගිණුම් වල අඩුවීම පෙන්눔 කිරීමටත් හර කරනවලු. ඒ වගේම තමයි සමහර ගිණුම් වල වැඩිවීම පෙන්눔 කිරීම සඳහා බැර කරනවලු, ඒ වගේම සමහර ගිණුම් වල අඩුවීම පෙන්눔 කිරීම සඳහා බැර කරනවලු. දැන් අපට ගැටලුවක් එනවා කොහොමද මේ ගිණුමක හර හෝ බැර කරන්නේ කියන එක පිළිබඳව. මේ ගැටලුව විසඳ ගන්න අපට පොදුවේ පිළිගත් රීති සමූහයක් දීලා තියෙනවා. මේ රීති වලට අපි කියනවා ද්විත්ව සටහන් මූලධර්ම කියලා. අපි දැන් බලමු මොනවද මේ ද්විත්ව සටහන් මූලධර්ම කියලා. වත්කම් ගිණුම්. වත්කම් ගිණුම් වැඩිවීම හරවිය යුතුයි, අඩුවීම බැරවිය යුතුයි. එහෙනම් ඔබ විසින් මතක තබා ගත යුතුයි සියලුම වත්කම් ගිණුම් වැඩිවීම හර අඩුවීම බැර. ඊළඟ වගකීම් ගිණුම්. වගකීම් ගිණුම් වලට අපට ලබා දීලා තියෙන මූල ධර්මය තමයි සියලුම වගකීම් ගිණුම් වැඩිවීම බැරවිය යුතුයි, අඩුවීම හරවිය යුතුයි. ඊළඟට අපි බලමු හිමිකම් ගිණුම්. හිමිකම් ගිණුම් වලට අපට දීලා තියෙන මූල ධර්මය තමයි හිමිකම් ගිණුම් වැඩිවීම බැරවිය යුතුයි, අඩුවීම හරවිය යුතුයි. ඊළඟට අපි බලමු ආදායම් ගිණුම්. ආදායම් ගිණුම් වලට අපට දීලා තියෙන මූල ධර්මය තමයි වැඩිවීම බැරවිය යුතුයි, අඩුවීම හරවිය යුතුයි. අවසාන මූල ධර්මය වියදම් ගිණුම්. වියදම් ගිණුම් වලට අපට දීලා තියෙන මූල ධර්මය තමයි වැඩිවීම හරවිය යුතුයි, අඩුවීම බැරවිය යුතුයි. අපි මේක සාරාංශ කරලා ගත්තොත් වත්කම් ගිණුම් වියදම් ගිණුම් වැඩිවීම හරවිය යුතුයි, අඩුවීම බැරවිය යුතුයි. ඒ වගේම තමයි සියලුම වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් ගිණුම් වැඩිවීම බැරවිය යුතුයි, අඩුවීම හරවිය යුතුයි. ඔබ විසින් ගනුදෙනු ගිණුම් වල සටහන් කරන්න නම් මෙන්න මේ ද්විත්ව සටහන් මූලධර්ම හරියටම අවබෝධ කරගෙන තිබීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් අපි සාකච්ඡා කරමු එකිනෙක ගනුදෙනු කොහොමද මේ ලෙජර් ගිණුම් වල සටහන් කරන්නේ කියලා. පළවෙනි ගනුදෙනුව 2020 1.1 රුපියල් 2,00,000ක ලී බඩු මිලට ගැනීම. මේ ගනුදෙනුවේ ද්විත්ව සටහන තමයි ලී බඩු කියන වත්කම වැඩි වෙන නිසා ලී බඩු ගිණුම අපි හර කරනව ලක්ෂ 2ක්, මුදල් කියන වත්කම අඩුවන නිසා මුදල් ගිණුම බැර කරනවා ලක්ෂ 2ක්.
ඔබට පැහැදිලි මේ ගනුදෙනුවේ ditth ස්වරූපයම සම්බන්ධ වෙන්නේ වත්කම් ගිණුම් එක්ක. ඒ නිසා ලීබඩු කියන වත්කම වැඩි වෙන නිසා ලීබඩු ගිණුම හර කරනවා රුපියල් ලක්ෂ 2ක්. මුදල් කියන වත්කම අඩු වෙන නිසා මුදල් ගිණුම බැර කරනවා ලක්ෂ 2ක්. අපි දැන් බලමු මේ ගනුදෙනුව කොහොමද ලෙජර් ගිණුම් වල සටහන් කරන්නේ කියලා. දැන් ඔබට තිරේ දිස් වෙනවා ඇති ලීබඩු කියන වත්කම වැඩි වෙන නිසා වත්කම් වැඩිවීම හර කියන මූල ධර්මයේ මත ලීබඩු ගිණුම හර කරලා තියෙනවා ලක්ෂ 2ක්. මුදල් කියන වත්කම අඩු වෙන නිසා වත්කම් මූල ධර්මයේ මත මුදල් ගිණුම බැර කරලා තියෙනවා ලක්ෂ 2ක්. ඔබට දැන් පැහැදිලිව තිරේ දිස් වෙනවා ඇති ගනුදෙනු සිදු දිනය සටහන් කරලා තියෙනවා. ඒ වගේම විස්තරය ඇතුළත් කරලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම. එහෙමනම් ඔබට ලීබඩු ගිණුමේ විස්තරයට ඇතුළත් කරලා තියෙන්නේ මුදල් ගිණුමේ නම. මුදල් ගිණුමේ විස්තරයට ඇතුළත් කරලා තියෙන්නේ ලීබඩු ගිණුමේ නම. අපි ඊළඟට තවත් ගනුදෙනුවක් අරගෙන බලමු. 2020 1.10 රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් මිලට ගැනීම. අපි කලින් සාකච්ඡා කළ ගනුදෙනුව හා සමානයි. රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් මිලට ගැනීමේදී ව්‍යාපාරයේ යන්ත්‍ර කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් ලක්ෂයකින්. ඔබට පැහැදිලි ඇති මේ ගනුදෙනුවේ ditth බලපෑම වත්කම් ගිණුම් වලට තමයි සිදු වෙන්නේ. යන්ත්‍ර කියන වත්කම වැඩි වෙන නිසා යන්ත්‍ර ගිණුම හර වෙනවා ලක්ෂයක්. මුදල් කියන වත්කම අඩු වෙන නිසා මුදල් ගිණුම බැර වෙනවා ලක්ෂයක්. දැන් අපි බලමු මේ ගනුදෙනුව කොහොමද ලෙජර් ගිණුම් වලට ඇතුළත් කරන්නේ කියලා. දබර තිරේ දිස් වෙනවා ඇති යන්ත්‍ර කියන වත්කම වැඩි වෙන නිසා යන්ත්‍ර ගිණුම හර කරලා තියෙනවා ලක්ෂයක්. මුදල් කියන වත්කම අඩු වෙන නිසා මුදල් ගිණුම බැර කරලා තියෙනවා ලක්ෂයක්. ඔබට මම පෙර සඳහන් කළ පරිදි මේ ගිණුම් වල විස්තරයට ඇතුළත් කරලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම. ඒ ඔබ විසින් මතක තබා ගත යුතුයි. ඊළඟට අපි තවත් ගනුදෙනුවක් අරගෙන බලමු. 2020 1.18 රුපියල් 50000ක බැංකු ණය ලබා ගැනීම. අපි දැන් බලමු මොකද්ද මේ ගනුදෙනුවේ ditth ස්වරූපය කියලා. නැත්තම් ditth සටහන. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙන නිසා මුදල් ගිණුම හර කරලා තියෙනවා 50000ක්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් බැංකු ණය කියන වගකීම වැඩි වෙන නිසා අපි දන්නවා වගකීම් වැඩිවීම බැර. ඒ නිසා බැංකු ණය ගිණුම බැර කරලා තියෙනවා රුපියල් 50000ක්. අපි බලමු කොහොමද මේ ගනුදෙනුව ලෙජර් ගිණුම් වලට ඇතුළත් කරලා තියෙන්නේ කියලා. ඔබට දැන් තිරේ දිස් වෙනවා ඇති මුදල් කියන වත්කම වැඩි වෙන නිසා මුදල් ගිණුම හර කරලා තියෙනවා 50000ක්. බැංකු ණය කියන වගකීම වැඩි වෙන නිසා බැංකු ණය ගිණුම බැර කරලා තියෙනවා 50000ක්. අපි ඊළඟ ගනුදෙනුව බලමු. 2020 1.20 රුපියල් 10000ක බැංකු ණය ආපසු ගෙවීම. අපි කලින් සඳහන් කළේ බැංකු ණය ලබා ගැනීම. දැන් සඳහන් කරන්නේ බැංකු ණය ආපසු ගෙවීම. අපි දන්නවා බැංකු ණය ආපසු ගෙවනකොට බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. අපි දන්නවා වගකීම අඩු වීම හර. ඒ නිසා අපි බැංකු ණය ගිණුම හර කරනවා 10000ක්. අපි මේ බැංකු ණය ගෙවන්නේ මුදලින්. ඒ නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ නිසා අපි මුදල් ගිණුම බැර කරනවා 10000ක්. දැන් අපි බලමු කොහොමද මේ ගනුදෙනු ලෙජර් ගිණුමට ඇතුළත් කරන්න කියලා. දබර තිරේ දිස් වෙනවා ඇති බැංකු ණය ගිණුම හර කරලා තියෙනවා 10000ක්. මොකද වගකීම් අඩු වීම හර. ඒ නිසා බැංකු ණය ගිණුම හර කරලා තියෙනවා 10000ක්.
මුදල් කියන වත්කම අඩු වෙන නිසා අපි මුදල් කියන ගිණුම බැර කරලා තියෙනවා 10000ක්. මීළඟ ගනුදෙනුව තමයි 2020 1.30 අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 1,80,000ක ලී බඩු යෙදවීම. අපි මේ වෙනකොටත් දන්නවා අයිතිකරු ව්‍යාපාරයට මුදල් පමණක් නොවේ. විවිධ සම්පත් යොදනවා. අයිතිකරුට ව්‍යාපාරයට ඉඩම් යොදවන්න පුළුවන්, ගොඩනැගිලි යොදන්න පුළුවන්, මෝටර රථ යොදන්න පුළුවන්, යන්ත්‍ර යොදන්න පුළුවන්, ලී බඩු උපකරණ යොදන්න පුළුවන්. මේ ආදී විවිධ වත්කම් අයිතිකරුට ප්‍රාර්ථනීය වශයෙන් ව්‍යාපාරයට යෙදවීමේ හැකියාව තියෙනවා. මේ ගනුදෙනුවේ අයිතිකරු ප්‍රාර්ථනීය වශයෙන් රුපියල් 1,80,000ක ලී බඩු යෙදවීමක් තමයි සිදු කරලා තියෙන්නේ. මේ ගනුදෙනුවේ දිත්ත සටහන තමයි ව්‍යාපාරයේ ලී බඩු කියන වත්කම වැඩි වෙනවා රුපියල් 1,80,000කින් අයිතිකරු විසින් මේ ලී බඩු ව්‍යාපාරයට සපයා ඇති නිසා හිමිකම වැඩි වෙනවා 1,80,000කින්. ඒ නිසා අපි ලී බඩු කියන වත්කම වැඩිවීම ලී බඩු ගිණුම හර කරනව 1,80,000ක්, හිමිකම වැඩිවීම ප්‍රාග්ධන ගිණුම බැර කරනවා 1,80,000ක්. දැන් අපි බලමු කොහොමද මේ ගනුදෙනු නැත්නම් මේ දිත්ත සටහන ලෙජර් ගිණුම් වල සටහන් කරන්නේ කියලා. ව්‍යාපාරයේ ලී බඩු කියන වත්කම වැඩි වෙන නිසා අපි ලී බඩු ගිණුම හර කරනව 1,80,000ක්, අයිතිකරු විසින් ව්‍යාපාරයට මේ ලී බඩු සපයා ඇති නිසා හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩිවීම අපි ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා 1,80,000ක් විදිහට. මීළඟ ගනුදෙනුව තමයි 2020 1.25 අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 5,00,000ක මුදලක් යෙදවීම. මේ ගනුදෙනුවේ දිත්ත සටහන තමයි මුදල් කියන වත්කම වැඩි වෙන නිසා මුදල් ගිණුම හර කරනව 5,00,000ක්. මේකත් අයිතිකරු විසින් ව්‍යාපාරයට සපයා ඇති නිසා හිමිකම වැඩි වෙනවා. ඒ නිසා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා රුපියල් 5,00,000ක්. දැන් අපි බලමු කොහොමද මේ දිත්ත සටහන ලෙජර් ගිණුම් වල ඇතුළත් කරන්න කියලා. දැන් ඔබට තිරේ දිස් වෙනවා ඇති මුදල් කියන වත්කම වැඩි වෙන නිසා මුදල් ගිණුම හර කරලා තියෙනවා රුපියල් 5,00,000ක්. මේ මුදල් අයිතිකරු විසින් සපයා ඇති නිසා හිමිකම වැඩි වෙනවා. ඒ නිසා ප්‍රාග්ධන ගිණුමට බැර කරලා තියෙනවා රුපියල් 5,00,000ක්. මීළඟ ගනුදෙනුව තමයි 2020 2.3 රුපියල් 10,000ක කුලී ආදායමක් ලැබීම. දැන් අපි බලමු මොකද්ද මේ ගනුදෙනුවේ දිත්ත සටහන කියලා. අපි දන්නවා කුලී ආදායමක් ලැබෙනකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. මේ මුදල් කියන වත්කම වැඩිවීම අපි මුදල් ගිණුම හර කරනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ආදායමක් ලැබෙනවා. අපි දන්නවා ආදායම් වැඩිවීම බැර. ඒ නිසා කුලී ආදායම් ගිණුම බැර කරනවා රුපියල් 10,000. එතකොට මේ කුලී ආදායම් ලැබීමට අදාළ දිත්ත සටහන මුදල් ගිණුම හර රුපියල් 10,000යි, කුලී ආදායම් ගිණුම බැර රුපියල් 10,000යි. දැන් අපි බලමු කොහොමද මේ ගනුදෙනුව නැත්නම් මේ දිත්ත සටහන ලෙජර් ගිණුම් වල සටහන් කරන්නේ කියලා. ඔබට දැන් තිරේ දිස් වෙනවා ඇති මුදල් කියන වත්කම වැඩි වෙන නිසා මුදල් ගිණුම හර කරලා තියෙනවා 10,000ක්. කුලී ආදායම් වැඩි වෙන නිසා කුලී ආදායම් ගිණුම බැර කරලා තියෙනවා 10,000ක්. දැන් ඔබට පුළුවන් වෙන්න ඕන පොලී ආදායම් ලැබීම, ආයෝජන ආදායම් ලැබීම, ලාභාංශ ආදායම් ලැබීම වැනි ආදායම් ලැබීම වලට අදාළව දිත්ත සටහන් තියන කොහොමද කියන එක අවබෝධ කරගන්න. මීළඟ ගනුදෙනුව තමයි 2020 2.5 රුපියල් 12,000ක සේවක වේතන ගෙවීම. රුපියල් 12,000ක සේවක වේතන ගෙවීමේදී
සේවක වේතන කියන වියදම වැඩි වෙනවා රුපියල් 12000ක්. ඒ වගේම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 12000ක්. එහෙමනම් මේ සේවක වේතන කියන වියදම වැඩිවීම අපි වියදම් මූලධර්මයට අනුව සේවක වේතන ගිණුමට හර කරනවා 12000ක්. මුදල් කියන වත්කම අඩුවීම වත්කම් මූලධර්මයට අනුව මුදල් ගිණුම බැර කරනවා 12000ක්. දැන් අපි බලමු කොහොමද මේ ගනුදෙනුව ලෙජර් ගිණුම් වල සටහන් කරන්න කියලා. දැන් ඔබට තිරේ දිස් වෙනවා ඇති. සේවක වේතන කියන වියදම වැඩි වෙන නිසා සේවක වේතන ගිණුම හර කරලා තියෙනවා 12000ක්. මුදල් කියන වත්කම අඩුවීම මුදල් ගිණුම බැර කරලා තියෙනවා 12000ක්. ඊළඟ ගනුදෙනුව 2020 2.8 රුපියල් 2000ක විදුලි ගාස්තු ගෙවීම. මේ ගනුදෙනුවත් කලින් කතා කළ ගනුදෙනුව හා සමානයි. විදුලි ගාස්තු ගෙවීමේදී වියදම් වැඩි වෙන නිසා විදුලි ගාස්තු ගිණුම හර කරලා තියෙනවා 2000ක්. මුදල් කියන වත්කම අඩු වෙන නිසා මුදල් ගිණුම බැර කරලා තියෙනවා රුපියල් 2000ක්. දැන් අපි බලමු මේ ගනුදෙනුව කොහොමද ලෙජර් ගිණුම් වල සටහන් කරන්න කියලා. ඔබට තීරයේ දිස් වෙනවා ඇති. විදුලි ගාස්තු කියන වියදම වැඩිවීම විදුලි ගිණුමට හර කරලා තියෙනවා 2000ක් වශයෙන්. ඒ වගේම මුදල් කියන වත්කම අඩුවීම මුදල් ගිණුමට බැර කරලා තියෙනවා 2000ක් වශයෙන්. මීළඟ ගනුදෙනුව තමයි 2020 2.10 රුපියල් 40000ක භාණ්ඩ තොගයක් අත්පිට මුදලට මිලදී ගැනීම. අපි බලමු මේ ගනුදෙනුට අදාළ දික්ත සටහන. ගැනුම් කියන වියදම වැඩි වෙන නිසා ගැනුම් ගිණුම හර කරලා තියෙනවා රුපියල් ගැනුම් කියන වියදම වැඩි වෙන නිසා අපි ගැනුම් ගිණුම හර කරලා තියෙනවා රුපියල් 40000ක්. මුදල් කියන වත්කම අඩු වෙන නිසා අපි මුදල් ගිණුම බැර කරලා තියෙනවා 40000ක්. දැන් අපි බලමු කොහොමද මේ ගනුදෙනුව ලෙජර් ගිණුම් වල සටහන් කරන්නේ කියලා. ගැනුම් කියන වියදම වැඩිවීම අපි ගැනුම් ගිණුම හර කරලා තියෙනවා 40000ක් විදිහට. ඒ වගේම මුදල් කියන වත්කම අඩුවීම අපි මුදල් ගිණුම බැර කරලා තියෙනවා 40000ක් විදිහට. මීළඟ ගනුදෙනුව 2020 2.15 රුපියල් 50000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම. අපි කලින් ගනුදෙනුව සඳහන් කළේ රුපියල් 40000ක භාණ්ඩ තොගයක් අත්පිට මුදලට මිලදී ගැනීම. මේ ගනුදෙනුව අපි සාකච්ඡා කරන්නේ රුපියල් 50000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම. අපි බලමු මේ ගනුදෙනුට අදාළ දිත්ත සටහන. ගැනුම් කියන වියදම වැඩි වෙන නිසා අපි ගැනුම් ගිණුම හර කරනවා රුපියල් 50000ක්. ඒ වගේම මේක ණයට ගත්තු නිසා ණය හිමි කියන වගකීම වැඩි වෙනවා. මේ ණය හිමි කියන වගකීම වැඩිවීම වගකීම් මූලධර්මයට අනුව අපි ණය හිමි ගිණුම බැර කරනවා රුපියල් 50000ක්. දැන් අපි බලමු මේ ගනුදෙනුව ලෙජර් ගිණුම වල සටහන් කරන්නේ කොහොමද කියලා. ගැනුම් කියන වියදම වැඩිවීම අපි ගැනුම් ගිණුමට හර කරලා තියෙනවා 50000ක් විදිහට. ණය හිමි කියන වගකීම වැඩිවීම වගකීම් මූලධර්මයට අනුව අපි ණය හිමි ගිණුමට බැර කරලා තියෙනවා 50000ක් විදිහට. ඊළඟ ගනුදෙනුව 2020 2.18 රුපියල් 80000ක භාණ්ඩ අත්පිට විකිණීම. අපි බලමු මේ ගනුදෙනුට අදාළ දික්සරහන සකස් වෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා අත්පිට මුදලට භාණ්ඩ විකුණනකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. මුදල් කියන වත්කම වැඩිවීම වත්කම් මූලධර්මයට අනුව මුදල් ගිණුම හර කරනවා රුපියල් 80000ක්. ඒ වගේම තමයි විකුණුම් කියන ව්‍යාපාරයට ආදායමක්. එhmenan මේ විකුණුම් කියන ආදායම වැඩිවීම
ආදායම් මූලධර්මයට අනුව විකුණුම් ගිණුම බැර කරනවා රුපියල් 80000ක්. අපි දැන් බලමු කොහොමද මේ ගනුදෙනුව ලෙජර් ගිණුම් වල සටහන් කරන්න කියලා. මුදල් කියන වත්කම වැඩිවීම මුදල් ගිණුම හර කරනවා 80000ක්. විකුණුම් කියන ආදායම වැඩිවීම අපි විකුණුම් ගිණුම බැර කරනවා රුපියල් 80000ක්. මීළඟ ගනුදෙනුව තමයි 2020 2.25 රුපියල් ලක්ෂයක භාණ්ඩ ණයට විකිණීම. කලින් අපි සාකච්ඡා කරේ රුපියල් 80000ක භාණ්ඩ අත්පිට විකිණීම. මේ ගනුදෙනුදී අපි සාකච්ඡා කරන්නේ රුපියල් ලක්ෂයක භාණ්ඩ ණයට විකිණීම. අපි බලමු මේ ගනුදෙනුට දාලා දිත්ත සටහන සකස් වෙන්නේ කොහොමද කියලා. මේ භාණ්ඩ තොගය ණයට විකුණන නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කම නෙමෙයි වැඩි වෙන්නේ ණය ගැති කියන වත්කම. එහෙමනම් ණය ගැති කියන වත්කම වැඩිවීම අපි වත්කම් මූලධර්මයට අනුව ණය ගැති ගිණුම හර කරනවා ලක්ෂයක්. මම පෙර සඳහන් කළ පරිදි විකුණුම් කියන්නේ ආදායමක්. විකුණුම් කියන ආදායම වැඩිවීම විකුණුම් ගිණුම බැර කරනවා රුපියල් ලක්ෂයක්. අපි බලමු කොහොමද මේ ගනුදෙනුව ලෙජර් ගිණුම් වල සටහන් කරන්නේ කියලා. ණය ගැති කියන වත්කම වැඩිවීම ණය ගැති ගිණුම හර කරනවා රුපියල් ලක්ෂයක්. විකුණුම් කියන ආදායම වැඩිවීම විකුණුම් ගිණුම බැර කරනවා ලක්ෂයක්. අපි මීළඟ ගනුදෙනු විදිහට සාකච්ඡා කරන්නේ 2020 2.28 රුපියල් 8000ක් ණය හිමියන්ට ගෙවීම. රුපියල් 8000ක් ණය හිමියන්ට ගෙවීමේදී ණය හිමි කියන වගකීම අඩුවන නිසා අපි ණය හිමි ගිණුම හර කරනවා රුපියල් 8000ක්. අපි දන්නවා ණය හිමියන්ට ගෙවන්නේ මුදල් වලින්. ඒ නිසා මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩුවීම අපි මුදල් ගිණුම බැර කරනවා රුපියල් 8000ක්. දැන් අපි බලමු කොහොමද මේ ගනුදෙනුව ලෙජර් ගිණුම් වල ඇතුළත් කරන්න කියලා. ණය හිමි කියන වගකීම අඩුවීම අපි ණය හිමි ගිණුමට හර කරනවා රුපියල් 8000ක් වශයෙන්. මුදල් කියන වත්කම අඩුවීම අපි මුදල් ගිණුම බැර කරනවා රුපියල් 8000ක් විදිහට. ඊළඟට අපි බලමු අවසාන ගනුදෙනුව වශයෙන් 2020 3.3 රුපියල් 15000ක් ණය ගැතියන්ගෙන් ලැබීම. ණය ගැතියන්ගෙන් මුදල් ලැබෙනකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 15000කින්. ඒ වගේම තමයි ව්‍යාපාරයේ ණය ගැති කියන වත්කම අඩු වෙනවා රුපියල් 15000කින්. නම් මුදල් කියන වත්කම වැඩිවීම අපි මුදල් ගිණුම හර කරනවා රුපියල් 15000ක්. ණය ගැති කියන වත්කම අඩුවීම අපි ණය ගැති ගිණුම බැර කරනවා රුපියල් 15000ක්. දැන් අපි බලමු කොහොමද මේ ගනුදෙනු නැත්නම් මේ දිත්ත සටහන් ලෙජර් ගිණුම් වල ඇතුළත් කරන්න කියලා. මුදල් කියන වත්කම වැඩිවීම අපි මුදල් ගිණුම හර කරනවා රුපියල් 15000ක්. ණය ගැති කියන වත්කම අඩුවීම අපි ණය ගැති ගිණුම බැර කරනවා රුපියල් 15000ක්. මම හිතනවා ඔබට දිත්ත සටහන් පිළිබඳ අවබෝධය මෙම කොටසෙන් ලැබෙන්නේ නැති කියලා. නැවතත් අපි අලුත් කොටසකින් මුණ ගැසීමට බලාපොරොත්තු වෙන්. අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.